හරි. දැන් ඕගොල්ලෝ මේක අඳින්න මම ඔයගලන්ට කියන්න ගියේ මේකත් එක්කම ඕගොල්ලෝ ඍණායනයක් වෙනම ස්වරූපයක අඳින්න ඍණායනයක් ගාවින් නිර්ද්‍රව්‍ය අණුවක් තිබුවහම කොහොමද ද්‍රව ප්‍රේරණය වෙන්නේ කියලා අඳගන්න ඇඳලා ඒ දෙක අතර අයන ද්විරවන්තර මේ ප්‍රේරිත ද්විරවන්තරයක් ලියා ගන්න. හරි. ඒක කරන්න. දෙකම කරන්න. මේක ඇඳලා ඉවර එක අඳින්න. හරි. මෙහෙම මම කිව්වේ දැන් මේකෙදී මේ මම කතා කර මම ලිව්ව මම කිව්වේ ඔයගලන්ට මේ මෙන්න මේ කැටායනයත් එක්ක නිර්ද්‍රව්‍ය අණුවක් තිබුවාම ඇතිවන අවස්ථාව අපි අඳන්නේ ඔය විදිහට මොකොල්ලෝ අඳින්න කියලා කිව්වේ ඍණායනයක් ඇඳලා ඒකට ඉස්සරහින් නිර්ද්‍රව්‍ය අණුව තියන්න ඊට පස්සේ ඒක ලං කරන්න ලං කරාම ඇතිවන වෙනස් වීම රූපය අඳින්න කියලා කිව්වේ හරි ඒතකොට මේ දෙක අඳගන්න එක ඒත් අයන ප්‍රේරිත ද්විධව අන්තර්ක්‍රියාවක්ම තමයි හරි මේ විදිහට ඍණායනේ තියන්න මෙහෙම හරි නිර්ද්‍රව්‍ය අණුවත් අඳින්න හරි ඒක ආසන්නයට ගේන ඊට පස්සේ ආසන්නයට ගිහම මෙහෙම වෙනවනේ මොන ඍණායනය මෙන්න නිර්ද්‍රව්‍ය කෙනා ඍණායනේ මොකද කරන්නේ ඍණායනේ කරන්නේ නිර්ද්‍රව්‍ය අණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන වල විකෘති කරනවා විකර්ෂණය කරනවා විකර්ෂණය කරාම එහාට යනවා මේ විදිහට හරි දැන් ඔන්න ඈත් වෙනවා ඔන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන ටික ඈතට ගියා ඉලෙක්ට්‍රෝන ඈතට ගියාම මේ පැත්ත ඍණ වෙනවා හරි මේ පැත්ත ඩෙල්ටා මයිනස් වෙනවා මේ පැත්ත ඩෙල්ටා ප්ලස් වෙනවා දැන් මොකද වෙන්නේ දැන් මේ දෙක අතර විරුද්ධ අතර හට ගන්නවා ආකර්ෂණයක් ඒක තමයි අයන ප්‍රේරිත ද්විධව අන්තර්ක්‍රියා කියලා කියන්නේ හරි එච්චර ඔයගොල්ලෝ අඳින්න කිව්වේ හරිද හරිද හැබැයි ඔය තමයි තියෙන්නේ අප හැදිලා කතා කරන්න මේ කියලා දුන කොටස් අප හැදිලා කතා කරන්න හරිද ඔය දෙක තමයි මම කිව්වේ ඊට පස්සේ මම උදාහරණ වලට ගන්න පුළුවන් දැන් අපි මේ උදාහරණ ලියන්න උදාහරණ අපිට ගත හැකි උදාහරණ ලියන්න සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු NaCl sodium chloride හා bromine Br2 හරි sodium chloride සමග Br2 දියර
දෙවෙනි එක ජලීය Ki වල දියකල ජලීය Ki පොටෑසියම් අයඩයිඩ් ජලීය Ki වල දියකල ජලීය Ki වල දියකල I2 මගින් අයඩින් හරි I2 ගැන අයඩින් මගින් I3 මයිනස් අයන සෑදීම I3 මයිනස් අයන සෑදීම හරි ජලීය Ki වල දියකල I2 මගින් I3 මයිනස් සෑදීම හරි ළමයි අපි මෙහෙම කියන්නම්කෝ දැන් ওই ජලයේ සාමාන්‍යයෙන් නිර්ද්‍රව්‍යව දියවෙන විටක් අඩුයි උදාහරණයක් කියන්නම් දැන් ජලයේ අපි නිර්ද්‍රව්‍ය කෙනෙක් විදිහට I2 කියන්නේ නිර්ද්‍රව්‍ය කියන්නේ ළමයි අයඩින් අණු මේ පරමාණු අතර සහසංයෝජ බන්ධනයක් තියෙන එක නිර්ද්‍රව්‍යයි හරි ඒ නිසා මේ I2 වගේ එකක් මේ ජලයේ දිය කරන්න ගියාම ජලයේ ද්‍රව්‍ය ද්‍රාවකයක් නේ දිය කරන්න ගියාම එච්චර දිය වෙන්නේ නැහැ හොඳට හරි ජලයේ I2 දියන අඩුයි කියලා අපි නැත්තම් දිය වෙන්නේ නැහැ නැත්තම් දිය වෙන එක අඩුයි කියලා කියනවා ඉතින් ළමයි අපිට පොඩි වැඩක් කරන්න හැකි ජල මේ I2 දිය කරන ක්‍රමයක් තියෙනවා ඒක තමයි මුලින්ම අපි කරන්නේ ජලයේ Ki දිය කරගන්නවා පොටෑසියම් අයඩයිඩ් වල හරි Ki දිය කරලා ඒ දිය කරපු ද්‍රාවණයට I2 දානවා එතකොට මොකද වෙන්නේ Ki වල I2 හොඳින් දිය වෙනවා ඒකට හේතුව ඔය Ki වල හැදෙනවනේ K+ සහ I- කියලා අයනයක් ඒ I- එක I2 හොඳට ප්‍රතික්‍රියා කරනවා අයන ප්‍රේරිත ද්විධාවයක් විදියට මෙහෙම මේ තියෙන්නේ මේක I- කෙනෙක් නම් මේක I2 නම් ඔය විදියට මම පැහැදිලි කරනවා මේ තියෙන්නේ මේක බලා ගන්න මේ තමයි ඍණාරෝපිත I- අයනය මේ තමයි I2 අණුව දැන් මේ I- අයනයත් එක්ක I2 අණුව අන්තර්ක්‍රියා කරනවා ඒ කරලා හැදෙන ඵලයට අපි කියනවා I3- කියලා ඔය විදියට I3- හැදෙනවා ඒක හැමතිස්සෙම මෙහෙම ලියන්නේ නැහැ මේක විශේෂිත අයනයක් I3- ඒ නිසා යෝක I3- කියලා ලියන්නේ නැත්නම් ඔයගොල්ලෝ හැම එකක්ම ලියන්න පුරුදු වෙවි එහෙම ලියන්න බෑ හරි මේක විතරක් විශේෂයෙන් I3- බවට පත් වෙනවා ඒ නිසා ඒක විතරක් අපි ලියනවා I3- කියලා ඒක මතක තියාගන්න ඕගොල්ලෝ ජලයේ I2 දිය නොඋනේ I2 නිර්ද්‍රව්‍ය නිසා ජලයේ ද්‍රව්‍ය නිසායි ඊට පස්සේ ජලයට Ki දැම්මහම ජලයේ තියෙන K+ සහ I- අයන වලින් I- අයන වලට පුළුවන්කම තියෙනවා I2 ප්‍රේරණය කරන්න. I2 ප්‍රේරණය කරාම I2 එක්ක I- දිය වෙනවා නැත්නම් අන්තර්ක්‍රියා කරනවා. ඒ හින්දා ඒක I3- අයනයේ බවට පත් වෙනවා. දැන් I3- ජලයේ දිය වෙන නිසා සමස්ත සංයෝගයේම ජලයේ දිය වෙනවා. ඕක තමයි I2 ද්‍රාවණයක් හදාගන්න ක්‍රමය. I2 ජලයේ දිය වෙන්නේ අඩුවෙන්. හැබැයි අපිට පුළුවන් Ki ටිකක් දාලා වැඩි කරගන්න දිය වෙන එක. අපි ඒක දෙමු ප්‍රශ්නයක් විදිහට. හරි. ඔයගොල්ලෝ උත්තර ලියා ගන්න. හරි. මම ලියන්න. ප්‍රශ්න ලියන්න. ජලයේ I2 දිය කිරීම සාර්ථක නොවේ. ජලයේ I2 දිය කිරීම සාර්ථක නොවේ. නමුත් Ki ජලීය ද්‍රාවණයක පොටෑසියම් අයඩයිඩ් AQ. නමුත් Ki AQ පොටෑසියම් අයඩයිඩ් AQ. ජලීය ද්‍රාවණයක Ki ජලීය ද්‍රාවණයක I2 හොඳින් දිය වේ. I2 හොඳින් දිය වේ. මෙම කරුණ පැහැදිලි කරන්න. මෙම කරුණ පැහැදිලි කරන්න. හරි ළමයි. ඒක ඔයගොල්ලෝ පැහැදිලි කරලා සාමාන්‍ය ඉඩක් යන හොඳට කියන්න ඕනේ. මේ අහන්නකෝ. මම මේ ටික අහගන්න ලියාගන්න එපා. දැන් ජලයේ ළමයි ඔයගලන්ට තේරුම් නැත්නම් සමහරට තේරෙන්නේ නැති අයත් ඇතිනේ. ඒ කියන්නේ මේක මේ මට තේරුණාට ළමයිට තේරෙන්න එපා. ජලය කියන එක කිනා ළමයි මේ ද්‍රව්‍යය කියලා හැමෝම දන්නවනේ. නේද ළමයි? මම ගන්නම් පොඩ්ඩක් ඒකට. දැන් අපි දන්නවනේ ජලය H2O කියන එක කිනා H2O වල ළමයි මේ සාමාන්‍යයෙන් අපි දන්න මේ වගේ ද්‍රව්‍ය ස්වභාවයක් තියෙන්නේ. නේද? ඒකේ තියෙනවා මේ ඔක්සිජන් පරමාණුවක්. හරි? මම නිල් පාටින් ගන්න ඔක්සිජන් පරමාණුව.
එතකොට මේ ඔක්සිජන් පරමාණුවට දෙපසින් සවි වෙනවා හයිඩ්‍රජන් පරමාණු දෙකක්. නේද ළමයි? ඔන්නම හයිඩ්‍රජන් පරමාණු දෙකක් දෙපැත්තෙන් තියෙනවා. එතකොට ඔය විදියට ගත්තාම ජල අණුව ඔන්නම ඉන්නේ. එතකොට මේ ජල අණුවේ මේ ඔක්සිජන්ගේ පැත්ත අපි දන්නවා විද්‍යුත් ඍණයි. ඒ හින්දා ඒ පැත්ත ඩෙල්ටා මයිනස් විදියට ආරෝපණය වෙනවා. අනික් පැත්ත හයිඩ්‍රජන්ගේ පැත්ත විද්‍යුත් ධනයි. ඒ නිසා ඒක ඩෙල්ටා ප්ලස් විදියට ආරෝපණය වෙනවා. ඔහොමනේ තියෙන්නේ. හරිද? ඔහොම තියෙන්නේ. මෙන්න මේක තමයි ජල අණුවේ ස්වරූපය. දැන් මේකට අපි I2 අණුවක් දැම්මොත්. හරිද? I2 අණුවක් අපි දැම්ම කියලා කියමුකෝ. I2 අණුව කියන එක නිර්ද්‍රවීයයි. මෙන්න මේ වගේ. බිත්තරයක් වගේ තියෙන හරි. අයඩින් වල නිර්ද්‍රවීය ලක්ෂණයක් තියෙන්නේ. ඒ හින්දා අපි ඒක මෙහෙම ලියන්නම්කෝ. කැපිටල් I ඉරක් කැපිටල් I. ඔන්නෝම. ඕක තමයි I2 අණුව තියෙන විදිය. හරි. මේක නිර්ද්‍රවීයයි. ඉතින් මේකේ තියෙන මේ නිර්ද්‍රවීය ස්වභාවය මේ ද්‍රව්‍යය කෙනත් එක්ක දිය වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි කරන්නේ මේක දිය වෙන්නේ නැති හින්දා දැන් මොකද කරන්නේ? අපි මේ අතරමැද්දාවට I- කියලා කෙනෙක් දානවා. කරත් කියන්නේ. දැන් මේ දෙක අතර දිය වෙන්නේ නැහැනේ. ඒ හින්දා මම කරන්නේ මෙන්න මේ අතරමැද්දාවට දානවා කවුද? I- කියලා නැත්නම් Ki කියලා දානවා. Ki දැම්මම මොකද වෙන්නේ? Ki කියන්නේ අයනයක්. දැන් ඔන්න මම I- මෙතන දාන්න යන්නේ. ඔන්නම I- දාන මේ මැද්දාවට. හරි ළමයි. ඔන්න හොඳට බලා ගන්න හොඳේ. හොඳට තේරුම් ගන්න පුළුවන් මෙතනින්. ඔන්න ජලය සහ I2 අතර මැද්දාවට දැම්මා I-. එතකොට මොකද වෙන්නේ ඔකට දෙන විදියට? I- අයින් දැම්මා. දැන් මොකද වෙන්නේ? හිතන විදියට දැන් ඔයගොල්ලෝ මොකද්ද වෙන්නේ? හරි. එහෙම දැම්මහම මොකද වෙන්නේ ඔයගොල්ලෝ දෙන විදියට? එහෙම දැම්මහම ළමයි දැන් පද්ධතිය වෙනසක් වෙනවා. I- ඔන්න I2. මොකද්ද වෙනස? මේ I- කියන එක ඍණාරෝපිත කෙනෙක්නේ. මෙයාගේ තියෙන ගොඩක් ලොකු ඍණාරෝපණයක්. ඍණාරෝපණය නිසා මෙයාට පුළුවන් මේ ජලයත් එක්ක දිය වෙන්න. එක පැත්තකින් කියනවා නම් ජලය දිය වෙන්න පුළුවන්. මේ බලන්නකෝ. මම මෙතන උදාහරණ ඔයගලන්ට මෙන්න මේ හයිඩ්‍රජන්ගේ තියෙන ඩෙල්ටා ප්ලස් ද්‍රවත් එක්ක අයිට පුළුවන් මේ දෙක අතර දිය වෙන්න. ඒ නිසා ජලයේ I- දිය වෙනවා. ඒක තේරෙනවා හැමෝටම ඕන ජලය තුල දිය වුණා. අනිත් පැත්ත මොකද වෙන්නේ? මේ I- කියන එක කිනා I2 අණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන වලාව විකර්ෂණය කරනවා. එතකොට මෙයා විකෘති වෙනවනේ. විකෘති වෙලා මේ ඉලෙක්ට්‍රෝන ටික ළමයි අනික් පැත්තට යනවා. මෙන්න මේ වගේ වෙනවා. මෙයා විකෘති වීම නිසා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ටික ඔන්නෝම හැඩයකට එනවා. එතකොට මේ පැත්ත ළමයි ඩෙල්ටා ප්ලස් බවට පත් වෙනවා. එහා පැත්ත ඩෙල්ටා මයිනස් බවට පත් වෙනවා. දැන් මේ ඇතිවෙච්ච ප්‍රේරණ නිසා I- කියන එක නා I2 එක්ක අන්තර්ක්‍රියා කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ දෙන්න දැන් දිය වෙලා. ඒ විතරක් නෙවෙයි. මෙතනින් පස්සේ තව දෙයක් වෙනවා. මෙන්න මේ හැදිච්ච අපි කියන්නේ මේ I- සහ I2 වලින් හැදෙන කොටස. මෙන්න මේ කොටස අපි ඉදිරිපත් කරනවා I3- කියලා. එහෙම දෙයක්ත් අපි ලියනවා. මේක විශේෂයි. ඒ නිසා එහෙමත් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි තියෙන අන්තර්ක්‍රියා හඳුනා ගන්න. ඔන්න ඔය විදිහට අන්තර්ක්‍රියා කරන ළමයි. උන්වම I3- හදනවා. පැහැදිලිද? ඔය විදිහට තමයි ජලය තුල I2 දියවීම සිදු වෙන්නේ. ඒකට ඔයගොල්ලෝ ඔක තේරුම් අරගෙන තව කරුණු හොයලා ලියන්න හරියට. හරි? ඒ නිසා අවශ්‍ය තරම් ඉඳ තියාගන්න. පිටු බායක් විතර ඒ සමහරට හරි හොඳ ලියනකොට. හරි. එහෙනම් ඔච්චරයි. ඒකේ ඔච්චරයි හරි. ඒ නිසා මත් තියාගන්න. ඒක වැදගත් කරුණක්. හරි. ඒක ඔයගොල්ලෝ ගෙදරදී කරගන්න පිටු භාගයක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් තියාගන්න. ඊළඟට මම යනවා මම දැන් අන්තර්ක්‍රියා වර්ග දෙකක් කතා කරා. අයනික සංයෝග ද්‍රවීය වේදිය කරා. අයනික සංයෝග නිර්ද්‍රවීය දිය කරා. මේ තියෙන උදාහරණය. I- ද්‍රවීය කියන්නේ ජලය දිය කරා. දිය වෙනවා. I- නිර්ද්‍රවීය I2 වල දිය වෙනවා. ඒක අපි කතා කරා. තව මොකද වෙන්න පුළුවන්? මේ තියෙන සංයෝග වර්ග තුන තමයි අපි කතා කරන්නේ. ද්‍රවීය, අයනික, නිර්ද්‍රවීය. ඕවා තමයි තියෙන සංයෝග වර්ග තුන මේ ලෝකේ. ඒවා අතර ඇති වෙන ආකර්ෂණ තමයි කියන්නේ. දැන් බැලුවේ අයන සහ ද්විද්‍රව, අයන සහ නිර්ද්‍රවීය. ඒවා බැලුවා. තව මොකක්ද තියෙන ළමයි? තව තියෙනවා ද්‍රවීය අණු වලට පුළුවන් ද්‍රවීය අණු එක්කම දිය වෙන්න. ඒ කියන්නේ ද්‍රවීයවත් දිය වෙනවා. අපි ඒකත් කතා කරන්න ඕනේ. ඒ නිසා මාතෘකාව ලියන්න ද්විද්‍රව අන්තර්ක්‍රියාව. ද්විද්‍රව අන්තර්ක්‍රියාව.
හරිද? ද්විද්‍රව අන්තර්ක්‍රියා. හරි. ද්විද්‍රව අන්තර්ක්‍රියා. හරිද? මේකට අපි ගන්නෙ මේ ද්විද්‍රව. නැත්නම් අපි කියන්නේ ඩයිපෝල්. මේ ද්විද්‍රව තියෙන සංයෝග දෙකක් අපි අරගෙන ඒ සංයෝග වල තියෙන අන්තර්ක්‍රියා ගැන කතා කරනවා. හරිද? ද්‍රවීය අණු දෙකක් අරගෙන ඒ ද්‍රවීය අණු අතර තියෙන ආකර්ෂණ ගැන කතා කරන්නේ. හරි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ද්‍රවීය අණුවක් කියලා කියන්නේ විද්‍යුත් ද්‍රව තියෙනවා. ඒ විද්‍යුත් ද්‍රව තියෙනකොට ඒ විද්‍යුත් ද්‍රව වලින් ප්‍රතිවිරුද්ධ ද්‍රව අතර ළමයි හැදෙන්න පුළුවන් අන්තර්ක්‍රියාවක්. අපි ඒක තමයි මෙතන ද්විද්‍රව කියන්නේ. උදාහරණයක් අපි HCl ගත්තොත් HCl අණුවේ හයිඩ්‍රජන්ගේ පැත්ත ළමයි ධන ඩෙල්ටා ප්ලස් වෙනවා. Cl ගේ පැත්ත ඩෙල්ටා මයිනස්. එතකොට ඔය වගේ අණුනේ තියෙන්නේ. එතකොට ළමයි එක H වල තියෙන ඩෙල්ටා ප්ලස් ද්‍රවයකුයි තවත් අණුවක Cl ගේ තියෙන ඩෙල්ටා මයිනස් ද්‍රවයක අතරයි දුර්වල ආකර්ෂණයක් හට ගන්න පුළුවන්. එහෙම වුණාම අපි ඒකට කියනවා ද්විද්‍රව අන්තර්ක්‍රියා කියලා. හරි එහෙම. අපි පොඩක් හැඳින්වුව ලියමු. ලියන්න මම කියන එක ලියන්න. ද්‍රවීය අණුවල ද්විද්‍රව පවතින අතර මෙවැනි අණු දෙකක විරුද්ධ ද්විද්‍රව දෙකක් අතර විරුද්ධ ද්විද්‍රව දෙකක් අතර ද්විද්‍රව අන්තර්ක්‍රියා හට ගනී. හරි. මේ බලන්නකො මේ AB කියලා ගත්තේ ද්‍රවීය අණු දෙකක්. මේකේ තියෙන මේ විරුද්ධ ද්‍රව අතර මෙහෙම අන්තර්ක්‍රියා හට ගන්න පුළුවන්. කොහොම ඔය විදිහට. හරි. ඕක දැන් ඔක තේරෙන්න හිතනවා. මේ පැත්ත ළමයි තියෙන්නේ ඩෙල්ටා ප්ලස් ආරෝපිත ද්‍රවයක්. මේක ඩෙල්ටා මයිනස්. තවත් අණුවක මේ පැත්ත ඩෙල්ටා ප්ලස් මේක ඩෙල්ටා මයිනස්. ඔහොම ගත්තාම අපිට ඕක ගන්න පුළුවන් ද්‍රවීය අණු දෙකක් විදිහට. ඒතකොට මේකේ තියෙන විරුද්ධ ද්‍රව අතර හට ගන්නවා අනිවාර්යයෙන්ම ද්විද්‍රව අන්තර්ක්‍රියා. මේක අඳින්න. අන්තර්ක්‍රියා. උදාහරණ මම ගන්නවා HCl වගේ එකක්. හරිද? මේක අඳලා ඉන්නකෝ උදාහරණ අපි HCl වගේ ගමු. හරි.
උදාහරණයක් HCl HCl හයිඩ්‍රොක්ලොරික්. මේක බලන්නකෝ. අප හැදෙන ඔයගලන්ට මෙන්න මේක තේරුම් ගන්න පුළුවන්. මේ තියෙන ළමයි මෙන්න මේකේ හොඳ උදාහරණයක්. මේ HCl HCl තියෙන අන්තර්ක්‍රියාව. මෙතන ළමයි මෙන්න මේ H ගේ අපි දන්න ඍණතාවය අඩු හින්දා ඩෙල්ටා ප්ලස් Cl ගේ ඩෙල්ටා මයිනස්. ඔය විදිහට විරුද්ධ අණු දෙක අතර මේ වගේ කඩේලි වලින් දක්වන්නේ ඔය කියන ද්විධාව අන්තර්ක්‍රියාව. අණුවක් වශයෙන් ඇඳුත් එහෙනම් මේක ඇඳලා තියෙන එක මේකේ මේ රතු පැත්තෙන් තියෙන ඩෙල්ටා ප්ලස් නිල් පැත්තෙන් තියෙන ඩෙල්ටා මයිනස්. ඒ විදිහට මේක ඇත්තට මේ හැඩය වැරදි හැඩේ විකෘති වෙන්න ඕන අඳිනකොට ඒ කියන්නේ ඩෙල්ටා මයිනස් පැත්ත විශාල වෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් අඳිනකොට මෙහෙම ලොකු වෙන්න බෑ පැත්ත. ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. අඳිනකොට අණුවක් කියන්නේ ද්‍රව්‍ය නම් අඳිනකොට පොඩ්ඩක් ගන්න මේ කම්පියුටර් වලින් ගන්නකොට පොඩ්ඩක් අර එක පැත්තක් නුකුලන්ට ලේසියට. නමුත් ඒක වැරදි හොඳේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ නිසා අණුව අඳිනකොට මෙහෙම වෙන්න ඕනේ. මේ පැත්ත තව විශාල වෙන්න ඕනේ. මේ පැත්තට වඩා මේක සාපේක්ෂව විශාල වෙන්න ඕනේ මේ පැත්ත. හරිද? ඒක පොඩ්ඩක් කොහොම විය යුතුයි. හරිද? මොකටද? මේකෙත් එහෙමයි. මේකෙත් මේ පැත්තට වඩා මෙතන ඔය වගේ ඉන්සවුන්ඩ් මෙහෙම වෙන්න ඕනේ. අනිත් හැඩය. ඒක අඳුරලා හරියට අඳ ගන්න ඕගොල්ලෝ මේ පොතේ තියෙනකම ගන්න එපා. ඔක තමයි ඔක. හරි ඔය ගන්න පුළුවන්. හරි HCl අඳගත්තානේ. උදාහරණ තව එකක් හැකි තව තියෙන ගොඩක්. ICL එකක් ගත හැකි. හරි ICL iodine තියෙන පුළුවන්. හරි ICL ඒ දෙකත් ඔය වගේම තමයි. I වල තියෙන ඩෙල්ටා ප්ලස් එකක් Cl වල ඩෙල්ටා මයිනස්. ඒ නිසා ICL ගත හැකි. මෙතන මට පොඩ උදාහරණ පෙන්නන්න. මේක චුට්ටක් බලන්න. මෙන්න මේක. හරි මේකත් අඳ ගන්න ඕගොල්ලෝ. මේ තියෙන මේ රූප දෙකෙන් කැමති එකක් අඳ ගන්න. දෙක මොනක් කමන්නේ. ICL අණු අතරත් අන්තර්ක්‍රියා හට ගන්නවා. අන්තර්ක්‍රියාව රතු පාටින් කඩේලි වලින් අඳලා කමන්නේ නැහැ. සාමාන්‍ය බන්ධන කළු පාටින් හරි අඳින්න. හරි එහෙම අඳ ගන්න. ICL කියත් හොඳයි. HBr ඔය වගේ ඕන තරම් ද්‍රව්‍යව ගත හැකි උලන්ට හරි. ICL HBr තව කවුද? HI ඔය වගේ ගත හැකි උලන්ට ප්‍රශ්න නැහැ. හරි ළමයි. ඊට පස්සේ මම ඒකෙදිම තව වැදගත් කොටසක් කතා කරන ළමයි. ඕකෙම අනුමාත්‍රිකාව වෙන හයිඩ්‍රජන් බන්ධන. හරි හයිඩ්‍රජන් බන්ධන කියලා මම විශේෂ අවස්ථාවක් තව කතා කරනවා. ඒකත් අපි පොඩ්ඩක් කතා කළ යුතු මාතෘකාවක්. හරි ළමයි හයිඩ්‍රජන් බන්ධන ගැන. මාතෘකාව හයිඩ්‍රජන් බන්ධන. හරි මේ හයිඩ්‍රජන් බන්ධන කියලා කියන්නේ තමයි මේ විශේෂිත ආකාරයක අන්තර්ක්‍රියාවක්. මේක දකින්න පුළුවන් වෙන්නේ ළමයි ඔය ද්විධව අන්තර්ක්‍රියා ගොඩටම තමයි දාන්න පුළුවන්. හරි මොකද හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ ඒ ද්විධව ද්‍රවීය අණු වලම තමයි. හැබැයි මේක විශේෂයෙන් අපි වෙනමම කතා කරන්න හේතුව ඒ සාමාන්‍ය ද්විධව අන්තර්ක්‍රියාවල නැති විශේෂ බන්ධන හැකියාවක්. ඒ කියන්නේ විශේෂ ශක්තියක් මේකේ තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් බන්ධන කියන්නේ ඇත්තටම ශක්තිමත්ම අන්තර්ක්‍රියා විශේෂය කිව්වොත් හරි. ඒ නිසා ප්‍රබල අන්තර්ක්‍රියා විශේෂය තමයි හයිඩ්‍රජන් බන්ධන කියන්නේ. ඒක වැටෙන්නේ ගොඩ ද්විධව පැත්තට. නමුත් අපි ඒක වෙනමම හඳුන්වන කොටසක් කියලා මතක තියාගන්න ඕනේ. හරිද? අපි බලමු. ලියන්නකෝ මම කියන එක. ලියන්න. හයිඩ්‍රජන් බන්ධනය anu විශේෂ ආකාරයක අන්තර්ක්‍රියාවක් වන අතර
විශේෂ ආකාරයක අන්තර්ක්‍රියාවක් වන අතර විශේෂ ආකාරයක අන්තර්ක්‍රියාවක් වන අතර ඒවා පවතින්නේ ද්‍රවීය අණු වලයි ද්‍රවීය අණු අතරයි ද්‍රවීය අණු අතරයි ද්‍රවීය අණු අතරයි එහිදී ද්‍රවීය අණු සතුව පහත ලක්ෂණ තිබීම අවශ්‍ය වේ. පහත ලක්ෂණ තිබීම අවශ්‍ය වේ. පහත ලක්ෂණ තිබීම අවශ්‍ය වේ. එනම් විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ ෆ්ලුවරින් හරි ෆ්ලුවරින් F ෆ්ලුවරින් ඔක්සිජන් O නයිට්‍රජන් වැනි පරමාණුවකට කෙලින්ම බැඳුණු හයිඩ්‍රජන් පරමාණුවක් තිබිය යුතුය. කෙලින්ම බැඳුණු හයිඩ්‍රජන් පරමාණුවක් තිබිය යුතුය. අනෙක් අණුව සතුව අනෙක් අණුව සතුව විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ෆ්ලුවරින් ඔක්සිජන් හෝ නයිට්‍රජන් පරමාණුවක් සහිතව තිබිය යුතුය. එවිට පළමු අණුවේ හයිඩ්‍රජන් පරමාණුවත් දෙවන අණුවේ විද්‍යුත් ඍණතාව වැඩි පරමාණුවත් අතර
ඇතිවන ආකර්ෂණය හයිඩ්‍රජන් බන්ධනයක් ලෙස හඳුන්වයි. හයිඩ්‍රජන් බන්ධනයක් ලෙස හඳුන්වයි. හයිඩ්‍රජන් බන්ධනයක් ලෙස හඳුන්වයි. හයිඩ්‍රජන් බන්ධනයක බන්ධන ශක්තිය හයිඩ්‍රජන් බන්ධනයක බන්ධන ශක්තිය අනෙකුත් අන්තර්ක්‍රියාවලට වඩා බොහෝ සෙයින් විශාල වේ. හරි. හයිඩ්‍රජන් බන්ධනය ඇති වෙන විදිහ අපි මේ කියලා දෙනවා ඔයගලන්ට මෙන්න මෙහෙම. හරි ළමයි. හයිඩ්‍රජන් බන්ධනය ඇති මම කියලා දෙනවා මේ මේක අපි ඉවත් කරමු පොඩ්ඩක්. හරිද? දැන් හයිඩ්‍රජන් පරමාණුවක් කියන එක මම විශේෂයෙන් කියන්නම්. හයිඩ්‍රජන් පරමාණුව කියන්නේ ළමයි ධනාරෝපිත න්‍යෂ්ටියක් තියෙන නේද? චුට්ටක් මට මෙහෙම. මේ වගේ ධනාරෝපිත න්‍යෂ්ටියක් තියෙනවා. මේක වටේට ළමයි ඉලෙක්ට්‍රෝන වලාවක් ගමන් කර තියෙනවා. ඔකනේ හැටි සාමාන්‍යයෙන්. මම මේක නිල් පාටින් ගන්නම්කෝ ඔන්න ඔය වගේ. හරි. හයිඩ්‍රජන් පරමාණු වටාවම මේ ඉලෙක්ට්‍රෝන වලාවක් ගමන් කර තියෙනවා. ඔක තමයි හැටි සාමාන්‍යයෙන්. හරිද? මේකම විශේෂයෙන් න්‍යෂ්ටි ඕන ධන කියලා දාන්න මෙතනින්. හරිද? පොල් පාට. හරි. නෝකන හැටි. එතකොට මේ හයිඩ්‍රජන් පරමාණුව විශේෂයෙන් වැදගත් වෙන මේ හයිඩ්‍රජන් පරමාණුව ළමයි නිකම්ම තිබිලා බෑ. හයිඩ්‍රජන් බන්ධනයක් හදන්න නම් මේ හයිඩ්‍රජන් පරමාණුව බැඳිලා තියෙන්න ඕනේ සහ සංයුජව. හරි. ඒ කියන්නේ තව බන්ධනයක් නෑ හැදෙලා. ඒ කියන්නේ මෙයා බන්ධනය වෙලා තියෙන්නේ කාත් එක්කද? මෙයා බන්ධනය වෙන්න ඕනේ විද්‍යුත් ඍණතාවයෙන් වැඩි පරමාණුවක් එක්ක. මම ඒක x කියලා ඕනනම් ගන්නම්කෝ. හරි. විද්‍යුත් ඍණතාවයෙන් වැඩි මොන හරි පරමාණුවක් එක්ක මම x කියලා ගන්නවා. ඒ වගේ පරමාණුක අපි හිතමුකෝ ඕනනම් ඔක්සිජන්, නයිට්‍රජන් හරි ෆ්ලෝරින් හරි ඔය වගේ පරමාණුවක් එක්ක බැඳෙන්න ඕනේ. හරි. අපි ගමුකෝ ඕනනම් ඔයගලන්ට පැහැදිලි වෙන්න ෆ්ලෝරින්ව. හරි මම ෆ්ලෝරින් කියලා ගන්නම්කෝ. මේක අයින් කළා. ඒතකොට ලේසියිනේ. හරි ළමයි. ඔන්න ෆ්ලෝරින් එක මේක බැඳෙනවා. හරිද? ඔය විදියට ගොඩක් විද්‍යුත් ඍණතාවයේ තියෙන පරමාණුවකට මේක බැඳෙන්න ඕනේ. ඒ බැඳුනේන් පස්සේ හයිඩ්‍රජන් බන්ධනය හදන්න මූලික අවශ්‍යතාවන එකක් හරි. ඊළඟ අවශ්‍යතාවය තමයි එහා පැත්තේ අණුව. අනෙක් පැත්තේ අණුවක් තියෙනවනේ. ඒ අණුවේ ඉන්න ඕනේ ඔක්සිජන්, ෆ්ලෝරින් හරි නයිට්‍රජන් හරි ගොඩක් ඍණ පරමාණුවක් ඉන්න ඕනේ. හරි. එතනත් පරමාණු වල ගොඩක් ඍණ වෙන්න ඕනේ. ඒ කියන්නේ අනික් පැත්තත් ගොඩක් ඍණ පරමාණුවක් තියෙන්න ඕනේ. මම මේක ගන්නම්කෝ නම් ෆ්ලෝරින් කියලා. ඔන්න විශාල ෆ්ලෝරින් පරමාණුවක්. හරි. කොහොම මම මෙතන F කියලා ලියන්නම්. හරි. ඔය විදිහට නැත්නම් ඔක්සිජන්. හරි. මම F කියලා මම ලියනවා. ඔන්න ඔය වගේ පරමාණුවක් ඉන්න ඕනේ. හරිද? එතකොට මෙතන තියෙන්න පුළුවන් බන්ධනය මම මේක බන්ධනයක් තියෙන්න පුළුවන් ඔය විදිහට ඔන්නෝම ඔය වගේ තියෙන්න පුළුවන්. ඔය වගේනේ මේ අණු වල කොටසක් ඇන්දේ. ඔන්නෝම දෙකක් තමයි තියෙන්නේ. දැන් මෙන්න මේ දෙක අතර ඇති වෙනවා ප්‍රබල විද්‍යුත් ආකර්ෂණයක්. හරි. මෙන්න මේ දෙක අතර හට ගන්නවා ප්‍රබල විද්‍යුත් ආකර්ෂණයක්. අපි අන්න ඒකට කියනවා මොකක් කියලාද? හයිඩ්‍රජන් බන්ධනයක් කියලා. මෙන්න මේ දෙක අතර ගොඩනගෙන ප්‍රබල විද්‍යුත් ආකර්ෂණ අපි කියන හයිඩ්‍රජන් බන්ධනයක්. ඉතින් ඕක වෙන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් ළමයි මෙතනදී ඔයගොල්ලන්ට අවශ්‍යතාවය තේරුම් ගන්නකො මුලින්ම. අවශ්‍ය දේ තමයි හයිඩ්‍රජන් පරමාණුව බැඳෙන්න ඕනේ
ගොඩක් ඍණ පරමාණුවකට. ඒකට අපි පරමාණු තුනයි කියන්නේ. ෆ්ලෝරින්, ඔක්සිජන් හෝ නයිට්‍රජන්. අනික් පැත්තේ තියෙන ඕනේ ෆ්ලෝරින්, ඔක්සිජන් හෝ නයිට්‍රජන් පරමාණුවක් සහිත අණුවක් වෙන්න ඕනේ. ඔන්න ඔහොම තියෙනවා නම් හයිඩ්‍රජන් බන්ධනයක් හදන්න සමත් වෙනවා. ඕක තමයි මූලික අවශ්‍යතාවය. දැන් කියලා දෙනවා මේක කොහොමද වෙන්නේ කියන එක. ළමයි මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. අහගන්න හොඳට. මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණුව බැඳෙනවනේ ෆ්ලෝරින් පරමාණුවකට. හරි? හයිඩ්‍රජන් පරමාණුව බැඳෙනකොට ෆ්ලෝරින් පරමාණුවට මම වෙන දෙයක් කියලා දෙන්නම්. මේ හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කොච්චර තියෙනවද? හයිඩ්‍රජන් පරමාණුවේ එක ඉලෙක්ට්‍රෝනයි තියෙන්නේ. ඒක ෆ්ලෝරින්ට බැඳුනහම මොකද වෙන්නේ? ෆ්ලෝරින් කියන්නේ ගොඩාක් විද්‍යුත් ඍණ මූලද්‍රව්‍යයක්. ඍණ මූලද්‍රව්‍ය මොකද කරන්නේ? බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන එයාගේ පැත්තට අදින නැද්ද? අදිනවා. ඊටාම ප්‍රබලව අදිනවා. හරි? ඔය ප්‍රබලව ඇදිලා නිසා හයිඩ්‍රජන්ගේ තියෙන එකම ඉලෙක්ට්‍රෝනය ෆ්ලෝරින්ට ගොඩාක් ඇදිලා යනවා. හරි? ගොඩක් ඇදිලා යනවා. ගොඩක් ඇදිලා ගියා කොච්චර ඇදෙනවද කිව්වොත් ළමයි මේ හයිඩ්‍රජන්ගේ මේ රතු පාට න්‍යෂ්ටි තියෙන්නේ. ඒ රතු පාට න්‍යෂ්ටිය මොකද වෙන්නේ? ඒ න්‍යෂ්ටිය පේන තරමටම ඇදෙන ඕක. හරි? න්‍යෂ්ටිය විවෘත වෙන තරමට ඇදෙනවා. මෙන්න මේ න්‍යෂ්ටිය මෙන්න මෙහෙට යනවා ළමයි සාමාන්‍යයෙන්. හරි? මම මේක පොඩ්ඩක් ධනාරෝපණය මෙහෙට අරන් ඉන්නම්කෝ. ඔන්න ඔය න්‍යෂ්ටිය මෙන්න මෙහෙම විවෘත වෙන විදියට. හරි? අරයාගේ ඇදිල්ල කොච්චරද කිව්වොත් ඒ ඇදිල්ල නිසා හයිඩ්‍රජන්ගේ න්‍යෂ්ටිය විවෘත වෙන තරමටම ඇදෙනවා. හරිද? ඔන්න ඔය මට්ටමට ඇදෙනවා. ඕක තමයි හැදී. ඒ නිසා ඔන්න ඔය විදියට මම මේක ඔන්න අලුතින් පොඩ්ඩක් අන්තිමට පෙන්නන්නම්. අකුල් ඩ්‍රාපු හින්දා. හරි ළමයි. ඔන්න ඔය මට්ටමින් ඇදෙනවා. දැන් ඔන්න ඔය විදියට හයිඩ්‍රජන්ගේ න්‍යෂ්ටිය දැන් එක පැත්තකට යොමු වෙනවා. ඉලෙක්ට්‍රෝන වලව අනිත් පැත්තට යොමු වෙනවා. ඔන්න ඔය තරමටම ඇදෙනවා. ඒ කියන්නේ අරයාගේ ඇදිල්ල කොච්චරද කිව්වොත් එහෙම හයිඩ්‍රජන්ගේ න්‍යෂ්ටිය විවෘත වෙන තරමටම ඇදිලා දැන් ඉන්නේ. ඉතින් න්‍යෂ්ටි විවෘත වුණාම අපිට මොකෝ? න්‍යෂ්ටි විවෘත වුණාම වැදගත් දේ මොකද්ද? න්‍යෂ්ටි විවෘතයි කියලා කියන්නේ දැන් ඒක මොන වගේ කියන්නද? අනාරෝපිත අයනයක් වගේ වැඩ කරනවා. දැන් මේක කුඩා ඩෙල්ටා ප්ලස් ද්‍රවයක් නෙවෙයි. ඉතා විශාල ප්‍රබල ඩෙල්ටා ප්ලස් ද්‍රවයක්. ඒ කියන්නේ මේක ධන ආරෝපිත අයනයක් වගේ දැන් මේ පැත්ත ගොඩාක් ප්‍රබලයි. ඒ කියන්නේ ආරෝපණය අති විශාලයි. ඒ හින්දා මොකද වෙන්නේ? මේ පැත්තේ ධන ආරෝපිත මේ හයිඩ්‍රජන් න්‍යෂ්ටියට පුළුවන්කම තියෙනවා එහා පැත්තේ ඈත් එක ගොඩක් ප්‍රබල සම්බන්ධයක් පවත්වා ගන්න. ඒකට හරියන්න එහා පැත්තේ ඉන්න ඕන හොඳ ඍණාරෝපණයක් තියෙන කෙනෙක්. එහා පැත්තේ නිකන් ඔතෑන නිකන් අඩු ආරෝපණයක් තියෙන හිටියොත් මොකද වෙන්නේ? වැඩක් නැහැ. කාබන් වගේ වැඩක් නැහැ. එයාට බෑ. ඒ නිසා මේ ෆ්ලෝරින් වගේ අය ගාව විශේෂ ගුණයක් තියෙනවා. මොකද්ද විශේෂ ගුණය? ෆ්ලෝරින් සතුව තියෙනවා මොනවද? එකසාර ඉලෙක්ට්‍රෝන යුගල්. අන්න ඒ වගේ එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් ඔහම උඩින් මේ කළු පාටින් ගන්නවනේ මම. මේ ඒ වගේ ඉලෙක්ට්‍රෝන යුගල් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. හරි? හරි ළමයි? මෙන්න මෙතන මෙන්න මේ එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙන ෆ්ලෝරින් වගේ ප්‍රබල විද්‍යුත් ඍණ පරමාණුවක් සහිත කෙනෙක් වුණොත් මොකද කරන්නේ? එයාගේ මේ ඍණ ආරෝපිත ද්‍රවයයි මේ හයිඩ්‍රජන්ගේ තියෙන ධන ආරෝපිත විවෘත වෙච්ච න්‍යෂ්ටියයි අතර අති ප්‍රබල මොකද වෙන්නේ? ඉතා ප්‍රබල විද්‍යුත් ආකර්ෂණයක් ගොඩනගෙනවා. ඕක තමයි ළමයි අපි කියන්නේ මොකක් කියලාද? ඕක තමයි අපි කියන්නේ හයිඩ්‍රජන් බන්ධනයක් කියලා කියන්නේ. හරිද? මේ බලන්න කොහොමද නිරූපණය කරන එක. මට පොඩ්ඩක් දෙන්න. මේ බලන්න. මෙන්න මෙහෙම